සීනි බදු වංචාව වේවා පොල් තෙල් පිළිබඳ ප්‍රශ්නය වේවා ඒ වගේම වැදගත් නමුත් ලංකාවේ ස්වාධිපත්‍යයට සහ නීතියේ බලයට බරපතල ලෙස බලපෑම් කරන නීති කෙටුම්පතක් පසුගියදා ඒ කියන්නේ මාර්තු 24 වෙනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයටපත් වුණා. ඒක තමයි කොළඹ පෝර්ට් සිටි කමිෂන් එහෙම නැත්නම් කොළඹ වරාය නගර කොමිසම යන නමින් හඳුන්වන නීති කෙටුම්පත. මේ කෙටුම්පත මම හිතන්නේ ලංකාවේ ඓතිහාසිකව ගත්තම ඉතා තීරණාත්මක සම්දිස්ථානයක් පෙන්눔 කරනවා ප්‍රකට කරනවා. මොකද එක පැත්තකින් ලංකාව 21 වෙනි සියවසේ ආයෝජන 21 වෙනි සියවසේ ආර්ථිකයකට යාම පිළිබඳව ඉතා කදිම සම්දිස්ථානයක් මේ පනතෙන් පෙන්눔 කරනවා. අපි ආරම්භයේදීම කියන්න කැමති මේ පනත ගෙනීමේ නීතිමය ප්‍රතිපාදන ගැන පමණයි අපි කතා කරන්නේ. අපි ජාතික ආර්ථිකයට එහි ඇති බලපෑම ජාතික ආර්ථිකය විසින් කොයි විදියට කොළඹ වරාය නගරය විසින් අපිට අපේ ආර්ථිකයට දායක වෙයිද කියන ප්‍රශ්නේ අපි කතා කරන්නේ. අපි හුදු නීතිමය පැත්ත නෛතික පැත්ත පිළිබඳව පමණයි අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අර්ථයෙන් ගත්තම අපි දකිනවා මේ පනත ලංකාවේ ස්වාධිපත්‍යයට බරපතල අභියෝගයක් එල්ල කරන ලද පනතක් කියලා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එක හේතුවක් තමයි අපේ පාර්ලිමේන්තුවේ 76 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා පාර්ලිමේන්තුව සමග තරඟකාරී ආයතන බිහි නොකළ යුතුයි කියලා. මේ පනත මගින් පාර්ලිමේන්තුවත් සමග තරඟ කරන ආයතනයක් කොමිසම නමින් පිහිටවනු ලබනවා. එය අපි දකින විදියට ෆෙඩරල් ආකාරයේ සම්බන්ධයක් තියෙන ආයතනයක් හැටියට තමයි අපි දකින්නේ. දෙවනුව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මූල්‍ය පාලනය, මූල්‍ය ස්වාධිපත්‍ය එහෙම නැත්නම් රටේ පොදු මූල්‍ය පරිපාලනය කිරීම සඳහා අනන්‍ය බලය පාර්ලිමේන්තුවට තියෙනවායි කියලා. ඒ අනන්‍ය බලය පාර්ලිමේන්තුවෙන් අතහැරීමක් මේ පනත තුල තියෙනවායි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියෙනවා රටේ ආදායම හා වියදම මූලික වශයෙන් consolidated fund නැත්නම් ඒකාබද්ධ අරමුදලට හරවීම හෝ බැරවීම සිදු විය යුතුයි කියලා මේ පනතෙන් ඒ ඒකාබද්ධ අරමුදල තුල එන මුදල් හෝ යන මුදල් ගැන නොතකා ඒකාබද්ධ අරමුදලට තරඟකාරී වෙන පාර්ලිමේන්තුවට වග නොකියන අරමුදලක් මේ පනතෙන් ගොඩනගලා තියෙනවා. එහෙම නැත්නම් ගොඩනගන්න යෝජනා කරනවා. ඒ වගේම අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ පළාත් සභා ඇති කිරීමෙන් පස්සේ විදේශ ණය ලබා ගැනීම සහ විදේශ ආධාර ගැනීම පළාත් සභා වලට යුතු නෑ කියලා ලංකාවේ විශාල සාකච්ඡාවක් සිදු වුණා. නමුත් මේ පනතෙන් පැහැදිලි ලෙසම කොමිසමට හැකියාව ලැබෙනවා විදේශ ණය හා විදේශ ආධාර ලබා ගැනීමට. ඒ වගේම මේ පනත හරහා හැකියාව ලැබෙනවා ලංකාවේ මෙතෙක්කල් අපි විශ්වාස කරපු අපචාරවත් ව්‍යාපාර උදාහරණයකට ගත්තොත් ඔට්ටු ඇල්ලීම කැසිනෝ ව්‍යාපාර සූදුව මේ පනත හරහා එම කලාපය තුල ඇති කිරීමේ හැකියාව ලැබෙනවා. එය ආන්තිකව අපි විශ්ලේෂණය කරොත් ගණිකා වෘත්තිය පවත්වාගෙන යාම පවා මේ පනතේ යටතේ ලැබෙන බලය තුල කොමිසමට හැකියාව ලැබෙනවා. ඒ වගේම සුවිශේෂීම තත්ත්වය තමයි මේ පනත යටතේ හැකියාව ලැබෙනවා එම කොමිසමට මේ රටේ තියෙන බැංකු පද්ධතියට පරිබාහිරව බැංකු පද්ධතියක් ඇති කරලා ඒ බැංකු වලට විදේශ සම්ප්‍රේෂණයන් මගින්
අපි කියනවා කල්ලු සල්ලි පවා ගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ අර්ථයෙන් ගත්තම මෙය සුවිශේෂී පනතක්. ඒ සුවිශේෂී පනතේ නෛතිකත්වය දිහා බැලුවම රටේ ස්වාධිපත්‍ය පිළිබඳව පවතින නීතිය. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්ති, ඒ වගේම 76 වෙනි වගන්තිය, ඒ වගේම 145 සිට 150 දක්වා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති එලිපිට අභියෝගයට ලක් කරලා තියෙනවා. දැන් අපි බලමු මේ පනත කොහොමද මේ කොමිසමට මේ බලය ලබා දෙන්නේ කියලා. ඔබ දන්නවා මේ කොමිසමේ බලය දානය කරන්නේ ජනාධිපතිතුමා. ඒ බලය දානය කරන්නේ කොමිසම පිහිටවන්නට ක්‍රම දෙකකින්. එකක් තමයි මේ හාබර් පෝර්ට් සිටි කියන එක හෙක්ටයාර් 446ක වපසරිය සහිත බිම් ප්‍රමාණයක්. මේක මූද ගොඩ කරලා හදපු බිමක්. මේ මූද ගොඩ කරලා හදපු බිම අයිති වෙන්නේ ශ්‍රී ලාංකික ස්වාධිපත්‍යයට. ඒක ස්වදේශික භූමි තීරයට අයත් භූමිය වතුර උට පස් දමලා තමයි ගොඩ කරලා තියෙන්නේ. දැන් ජනාධිපතිතුමා මේ පනත යටතේ මේ හෙක්ටයාර් 446 එහෙම නැත්නම් අක්කර 1100ක විතර ප්‍රමාණය ඉඩම් ප්‍රදානයක් මගින්, ඒ කියන්නේ රජයේ ඉඩම් පිළිබඳ පනත යටතේ ඉඩම් ප්‍රදානයක් මගින් කොමිසමට ඒ ඉඩම් දාණය කරනවා. ඒක අවුට්රයිට් ට්‍රාන්ස්ෆර් කියලා අපි කියන්නේ. දැන් අපේ රටේ විශාල වාදයක් තියෙනවා මේ තාක් දුරට මේ සම්පූර්ණම ඉඩම් පවරන්නේ නැහැ, 99 අවුරුදු බද්දට දෙන්නේ නැහැ, ඉතා අඩු කාලයකට බදු වලට තමයි දෙනව නම් දෙන්න ඕන කියලා ඔය ශැංගරිල්ලා හොටලය යනාදී වශයෙන් කතා කරනකොට දැන් මේ කොමිසමට අදාළ බිම් ප්‍රමාණය සම්පූර්ණම ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන ක්‍රවුන් ග්‍රාන්ට් එකක් හැටියට තමයි ලබා දෙන්නේ. සම්පූර්ණම කොමිසමටම ඒක සදාකාලිකව අයිති. කොමිසම ඇවිල්ලා නෛතික පුද්ගලයෙක්. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ලීගල් පර්සනැලිටි එකක් කියලා. ලීගල් පර්සනැලිටි එකකට අක්කර 1000ක් දෙනවා ජීවිතාන්තය දක්වාම පවත්වාගෙන යන්න. ඒක තමයි බලය ලැබෙන පළවෙනි අවස්ථාව. දෙවෙනි එක තමයි ලංකාවේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තමන්ගේ බලය අත්හැරීමේ පනතක් හැටියට තමයි මේ පනත ගේන්නේ. බලය අත්හැරීමේ පනත. ඒ කොහොමද මේ බලය අත්හැරීමේ පනතක් කියලා අපි කියන්නේ? එකක් තමයි මේ පනතේ කියනවා ප්‍රධාන වශයෙන් පනත් 7ක්. ඒ කියන්නේ නගර සභා පනත, වාණිජ බේරුම් කරන පනත, නගර සැලසුම් කරන පනත, උපාය මාර්ග ව්‍යාපෘති පනත, පොදු ගිවිසුම් පනත සහ ආයෝජන කමිෂමට අදාළ පනත් මේ කලාපය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා පනත් 7ක් සම්පූර්ණයෙන් ලංකාවේ ස්වාධිපත්‍යයට අදාළ පනත් 7ක් ඉවත් කරා. තව පනත් 14ක සඳහා ව්‍යතිරේකී නීති පැනවීමේ රෙගුලාසි පැනවීමේ බලය Tamanට වෙත පවර ගන්න. ඒකක් තමයි ආදායම් බදු පනතට අදාළ ව්‍යතිරේකී තත්ත්වයන්ට අනුව රෙගුලාසි නිකුත් කිරීමේ බලය මේ කොමිසමට පැවරෙන. ඒ වගේම වෙළඳාමට අදාළ සම්පූර්ණ මානපනත් මේ පනතෙන් ව්‍යතිරේකීව තත්ත්වයට පත් කරනවා. බැංකු වලට අදාළව රටේ බලපවත්වන නීතිය 100% ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම සුරාබදු නීතිය මේ කලාපය තුල ක්‍රියාත්මක වෙන්නේ ව්‍යතිරේකී තත්ත්වය යටතේ ඒ කොමිසම විසින් ක්‍රියාත්මක කරන රෙගුලාසි මත. ඒ වගේම රේගු බදු වලට අදාළ රේගු පනත 100%ක් මේ කලාපය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගුවන් යානා සහ වරාය ගාස්තු ඇති කර ගැනීම ඕන ස්වාධිපත්‍ය රාජ්‍යයක බලයක්. නමුත් එම පනතත් 100%ක් මෙම කලාපය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. භාණ්ඩ අපනයනය පිළිබඳව ගත්තම වැදගත් වෙන්නේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් මේ ඇක්ට් එක. ඒකත් 100%ක් මේ කලාපය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ඔට්ටු තැබීමේ පනත
මේක 100% ක්‍රියාත්මක වෙන්නේ කම්කරු නීතිය 100%ක් ඒ පළාත කියවෙන්නේ නැහැ. ඒ වගේම විනෝද බදු අය කර ගැනීම 100%ක් රටේ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ගත්තාම 57ක් සම්පූර්ණයෙන්ම 54ක බලපෑම 100ට මගේ මතය 50%කට එහා පැත්තට අක්‍රිය කිරීම සඳහා 50කින් ප්‍රකාශයටපත් කළා ඒ බලය මේ කොමිසමට දානය කර. ඉතින් මේක ඉතා සුවිශේෂී තත්ත්වයක්. ලංකාවේ අවුරුදු 70ක නිදහස ලබාගත් අවුරුදු 70ක කාලය තුල අපි දැකලා නැහැ මෙවැනි සුවිශේෂී කලාපයක් රටේ නීතිය අනුව බිහි කරන. ඒ නීතියට අනුව බිහි කරන්නේ මම අර කලින් ආරම්භයේදී කිව්වා පාර්ලිමේන්තුවට තරංකාරී වෙන ඒ වගේම මූල්‍ය ස්වාධීනත්වයට අභියෝග කරන නීතිය සම්බන්ධයෙන් විශාල ව්‍යතිරේකයන් නැති කරන කලාපය. දැන් මේ දිහා බැලුවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව අපිට දකින්න පුළුවන් මේ මොඩල් එක ෆෙඩරසියක් කියන අර්ථයෙන්. ෆෙඩරසිය කියලා කියන අර්ථයෙන් තමයි අපි කියන්නේ එක සංධීය මාදිලියේ ආණ්ඩු ක්‍රම හා නීතිය සම්බන්ධ මාදිලියක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධයෙන් ලෝකේ උදාහරණ කොහෙද තියෙන්නේ? ඒ දිහා බැලුවම අපිට බලන්න පුළුවන් එකක් තමයි ඇමරිකාව සහ පෝටෝ රීකෝ කියන රාජ්‍ය අතර තියෙන සම්බන්ධය. ඇමරිකාව තියෙන මහා රාජ්‍යයක් හැටියට ඉතා කුඩා දුර්වල පාලන ප්‍රදේශයක් තියෙනවා පෝටෝ රීකෝ කියලා. එය විශාල වශයෙන් මේ බදු නීති වෙනත් ව්‍යතිරේක තත්ත්වවල පත්වගෙන යන එක. ඒ වගේම ඉංග්‍රීසි කාලේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය තියෙන කාලේ ගොඩ නැගුණු දැන් චීනයට අයත් වෙන මැකාව් කියන දිවයින මේ සම්බන්ධයෙන් තවත් උදාහරණයක්. ඒ වගේම නවසීලන්තය සහ කුක්ස් අයිලන්ඩ් එක අතර පවතින සම්බන්ධය අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා රාමුවක් ඇතුලේ පිහිටවල මේ සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්. එතකොට මේකට අපි විරුද්ධද කියලා අහුවොත් අපි කියන්නේ විරුද්ධ වීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. අපි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතියට පටහැනිව ඉතා විශාල විප්ලවීය වෙනසක් සිදුවෙන තත්ත්වයක්. ඉතින් එවැනි අවස්ථාවක මං හිතන්නේ මෙවැනි පනතක් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවට පැනවීමේ හැකියාවක් ඇද්ද කියන එක ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් සොයා බලන්න ඕන. දැන් ඊළඟට අපි මෙම ෆෙඩරසි මාදිලියේ මේ ආකෘතිය කවුරු හරි කියන්න උත්සාහ කරනවා නම් මේක 1980 දශකයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පනවපු ආර්ථික කොමිසම් කලාප නීතියට එහෙම නැත්නම් BOI නීතියට සමානව හදපු එකක් කියලා අපි සම්පූර්ණයෙන්ම කියනවා. ඊට වඩා හාත්පසින්ම වෙනස් නෛතික තත්ත්වයක් මේක තුලින් නැති කරලා තියෙනවා කියන්නේ. එක පැත්තකින් මූල්‍ය බලතල ලබා දීම පිළිබඳව BOI එකට තිබුණු පනත. දැන් උදාහරණයකට ගත්තම BOI එකටත් ෆන්ඩ් එකක් හදන්න හැකියාව තිබුණා. හැබැයි මේ ෆන්ඩ් එක එහෙම නැත්නම් ඒ අරමුදල සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ අරමුදලට යටත් අරමුදලක් හැටියට පනතෙම කියලා තියෙනවා. නමුත් මේ අරමුදල පැහැදිලිව කියලා තියෙනවා ඒ අරමුදල හැදෙන්නේ රුපියල් මිලියන 400ක් දැනට මේ ඉන්න චීන සමාගම. දැන් මේ පෝට් සිටිය ගොඩ කරලා හදපු චීන සමාගම කොමිසමේ account එකකට දානවා රුපියල් මිලියන 400ක්. ඒ මිලියන 400 දාලා තමයි මේ account එක හදන්නේ. ඊට පස්සේ අර අපි කලින් කියපු සියලුම ආදායම්, බදු ආදායම්, ලයිසන්ස් වලින් එන ආදායම් සියලුම මේකට එනවා. ඒ වගේම ඒකට විදේශ ආධාර ගැනීමත් පුළුවන්, විදේශ ණය ලබා ගැනීමත් පුළුවන්. ඒ වගේම විදේශ ආයෝජන ලබා ගැනීමත් හැකියාව තියෙනවා. ඊළඟට මේකෙන් මෙම අරමුදල හා ඒකාබද්ධ අරමුදල අතර තියෙන එකම සම්බන්ධය තමයි මේ ප්‍රදේශය තුල තියෙන නිවාස සහාධිපත්‍ය දේපොළ වලින් අය කරගෙන වරිපණම් බදු පමණක්
නැවතත් අපේ රටේ ඒකාබද්ධ අරමුදලට යොමු කිරීමේ හැකියාව තියෙනවා. එසේ යොමු කරලා ඊට පස්සේ කොමිසම විසින් දරන වියදම් අඩු කරලා ඉදිරි මුදල මේ කොම්පැනියට ලබා දෙනවයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ යම්කිසි පෞද්ගලික ආයතනයක් පවත්වන ප්‍රදේශයක බිස්නස් එකක් මේක. ඊළඟට තියෙන මේකේ සුවිශේෂීම දේ තමයි දැන් අපි බැලුවොතින් යම් ආකාරයකට මහ කොළඹ ආර්ථික කොමිසම පනත දිහා ඒ පනතෙම කියලා තියෙනවා මේ ෆන්ඩ් එක මහ කොළඹ ආර්ථික ෆන්ඩ් එක විගණනයට යටත්. දැන් මේක විගණනයට යටත් වෙන්නේ නැහැ විගණකාධිපතිවරයාගේ. මේක විගණනය කරන්න පුළුවන් කියලා කියන්නේ විදේශීය විගණක සමාගමකට පමණයි. ඒසේ විගණනය කෙරුවට පස්සේ අවුරුද්දට සැරයක් පාර්ලිමේන්තුවට මේ දිහා බලන්න විතරක් මේ විගණන වාර්තාව එවනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට කිසිම වගකීමක් නැහැ මේ පනත් මේ අරමුදල යටතේ ලැබෙන ලාභ අලාභය පිළිබඳව තීන්දුව తీරන ගන්න. ඊළඟට තියෙන ප්‍රධාන ප්‍රශ්නය අපේ 147 වෙනි වගන්තියේ පැහැදිලිව කියලා තියෙන දෙයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි ආකාරයක ලංකාවේ මොනෑම හෝ ආයතනයක් යම් කිසි බද්දක් තීරු බද්දක් වෙනත් ආදායම් උපයන නීතියක් හදනවා නම් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් වෙන්න ඕන කියලා. නමුත් මේ පනත යටතේ මේ කොමිසමට හැකියාව තියෙනවා රෙගුලාසි පනවන්න ආදායම උපයීම සඳහා තමන්ගේම. දැන් මේ රෙගුලාසි පැනවීමේ බලය ලැබෙන්නේ ජනාධිපතිතුමාගෙන් තමයි කොමිසම. ඒ කියන්නේ අභිනියෝජනය. ඒක සුවිශේෂී තත්ත්වයක්. දැන් ලංකාවේ මෙතෙක්කල් ජනාධිපතිතුමාට නීති පනවන්නට හැකියාව තිබුණේ හදිසි නීති විතරයි. ඒ හදිසි නීති පැනවුවම මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් වෙලා අනුමැතිය ලැබෙනවා. ඒක මාස 3කට වැඩියෙන් පැනනවා නම් ඒකට පාර්ලිමේන්තුවේ 3න් 2ක බලය අවශ්‍යයි. නමුත් මේ කොමිසමට තමන්ගේ රෙගුලාසි අනන්තය දක්වා පනවලා ඒක මූල්‍ය වේවා වෙනත් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් නොකර ඉන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට මම කියන්නේ ලංකාවේ නීති සැකස්මේ විප්ලවීය වෙනසක් මේ පනතෙන් එනවා. මේක අපි බැලුවොත් අපේ රටේ පුරවැසියට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා ඒක කදිම උදාහරණයක් ඒ පනතේ තියෙනවා. පුරවැසියන්ට මේ පෝට් සිටි එකට යන්න පුළුවන්. බඩු ගන්න පුළුවන්. සිනමා ශාලා වලට ගිහිල්ලා ෆිල්ම් බලන්න පුළුවන්. අවශ්‍ය නම් සූදුවේ ඔට්ටු ක්‍රියාවේ එහෙම නැත්නම් ගණිකා වෘත්තියේ දෙන්නත් පුළුවන්. හැබැයි දේශ සීමාවෙන් එළියට එනකොට යම් යම් භාණ්ඩ සම්බන්ධයෙන් තීරු බදු ගැහිීමේ අයිතිය කොමිසමට තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබට අර ගෝල් ෆේස් පිටියෙන් යනකම් ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක්. ගෝල් ෆේස් පිටියෙන් ගේට්ටුවක් දාවි. ඒ ගේට්ටුවෙන් ඇතුළට ගිය පමණින් ඔබ මේ රටේ පුරවැසියෙක් නෙවෙයි. හැබැයි ඔබ පුරවැසියෙක් නුනට ඔබට ඇතුලේ තියෙන ඕනම සෙල්ලමක් කරන්න පුළුවන්. බඩු ගන්නත් පුළුවන්. හැබැයි බඩු අරගෙන ලොරි එක දාගෙන කාර් එක දාගෙන එනකොට එළියට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා යම් යම් බඩු සම්බන්ධයෙන් භාණ්ඩ සම්බන්ධයෙන් තීරු බදු ගන්න. එතකොට මේක තමයි හොඳම ටෙස්ට් එක. මේක ශ්‍රී ලාංකික දේශයක්ද නැද්ද කියලා බලන්න. ඒ වගේම මේ ප්‍රදේශය තුල ශ්‍රී ලාංකිකයන්ට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. හැබැයි රටේ පවතින කිසිම කම්කරු නීතියක් ඒ ප්‍රදේශයේ අදාළ වෙන්නේ නැහැ. කම්කරු නීතිය හෝ වෙනත් කිසිම සේවකයන් සඳහා මේ ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ අදාළ වීම සම්බන්ධයෙන් පැහැදිලිව නිශ්චිතව කියලා තියෙනවා. Termination of Employment Act එක මේ කලාපය තුල එන්නේ නැහැ කියලා. ඒ වගේම අපි කැමති මේ බලය දානය කිරීම පිළිබඳව කියන්න. දැන් කාටද මෙවැනි බලයක් දානය කරන්න පුළුවන්? අපි දන්නවා ඉන්දු ලංකා ගිවිසුම හරහා
ඉන්දු ලංකා ගිවිසුම හරහා තමයි 13 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඊට පස්සේ තමයි පළාත් සභා පනත සම්මත වුණේ කියලා. දැන් ඇත්තටම ගත්තම මේ ගිවිසුමක් තියෙන්නේ ශ්‍රී ලංකා රජය සහ චීන සමාගම අතර. ආයෝජන ගිවිසුම. ඒ ආයෝජන ගිවිසුම අනුව තමයි මේ පනත ගොඩ නැගෙන්නේ. දැන් ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතයි. දැන් තියෙන ගැසට් කරලා ඒක නොබෝ දිනකින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුල් කරයි. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා අභියෝග කරයි. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ පළවෙනි දෙවෙනි වාර තුන්වෙනි වාර කියවීමට යටත් වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය පළමුවෙන්ම තීරණය කරන්න ඕන මේ පනත 3/2කින් අනුව සම්මත වෙනවද? එහෙම නැත්නම් 3/2 බහුතර කැමැත්තට අමතරව අපිට පුළුවන් ද ජනමත විචාරණයකට යන්න කියලා. නමුත් ලංකාවේ සුවිශේෂී තත්ත්වය තමයි පළාත් සභා ක්‍රමයෙන් පස්සේ ලංකාවේ පාර්ලිමේන්තුව පළවෙනි වතාවට අපි මේ තමන්ගේ ස්වාධිපත්‍ය අත්හැර දැමීමේ පනතක් හැටියට තමයි මෙය සම්මත වෙන්නේ. දැන් එතෙන්දී අපිට ඉතා වැදගත් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 13 වෙනි සංශෝධනයට අදාළව ලබා දෙන ලද තීන්දුව. ඒ තීන්දුවේ පැහැදිලිව කියලා තියෙනවා තරඟකාරී ආයතනයක් පිහිටුවීමට නොහැකි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව සමග තරඟකාරී ආයතනයක් පිහිටුවිය නොහැකි. ඒ වගේම ඒ යම්කිසි ආයතනයක් උදාහරණයකට පළාත් සභාව යම්කිසි ප්‍රඥප්තියක් හදනවා නම් ඒ ප්‍රඥප්ති පාර්ලිමේන්තුවේ විමර්ශනයට යටත් විය යුතුයි කියලා. දැන් මේ පනතේ තියෙන සුවිශේෂී තත්ත්වය තමයි මේ යෝජනා කරන කිසිම රෙගුලාසියක් පාර්ලිමේන්තුවේ විමර්ශනයට ලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ අර්ථයෙන් ගත්තම ව්‍යවස්ථාදායක බලය අපි දකිනවා තරඟකාරී ව්‍යවස්ථාදායක බලයක් පෝට් සිටියකට ක්‍රියාත්මක කරනවා. ඊළඟට අපි ගමු අධිකරණ බලය. අධිකරණ බලයේදී පැහැදිලිව කියලා තියෙනවා කරුණු කීපයක්. එකක් තමයි අපරාධ සම්බන්ධයෙන් විනිර්මුක්තියක් නැහැ කාටවත්. හැබැයි අපරාධ නොවන තාක් දුරට මේ ප්‍රදේශවල ජීවත් වෙන සේවය කරන සියලු දෙනාටම විනිර්මුක්තියක් හම්බ වෙනවා. අපරාධ නොවෙන. ඒ වගේම අපරාධයක් කරොත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නඩු දාන්න පුළුවන්. දෙවනුව මේ බල ප්‍රදේශය ඇතුලේ කවුරු හරි මූල්‍යම වංචාවක් හෝ මූල්‍යම වැරද්දක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් දිසාධිකරණයට යාමට හැකි. නමුත් මෙහි තියෙන ප්‍රධානම දේ තමයි මෙතෙක් ලංකාවේ වාණිජ්‍ය නීතියට අදාළව තිබුණු බේරුම් කරන පනත තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලංකාවේ බේරුම් කරණයක් හැටියට. මේක මේ කලාපය තුළ ජාත්‍යන්තර බේරුම් කරන මධ්‍යස්ථානයක් පිහිටවනවා කියලා තියෙනවා. ඒ ජාත්‍යන්තර බේරුම් කරණයට තමයි සියලුම වෙළඳ ගනුදෙනු පිළිබඳව තියෙන ඇති වෙන ආරවුල් ඉදිරියට යන්නේ. ඒවා කොළඹ මහාධිකරණයේ කොමර්ෂල් හයිකෝට් එකට යන්නේ නැහැ. ඒවා මෙතන විසඳිලා ඒවා ක්‍රියාත්මක කිරීමට පමණක් ශ්‍රී ලංකාවේ බේරුම් කරන පනත භාවිතා කරනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙනවා ප්‍රශ්නයක් අහන්න නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හැටියට මේ ප්‍රදේශය ඇතුලේ සිදුවෙන යම් සිදුවීම් වලදී උදාහරණයකට පුරවැසියෙක්ගේ මානව හිමිකමක් උල්ලංඝනය වුණොත් ඒ ප්‍රදේශය ඇතුලේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා මානව හිමිකම් නඩුවක් පවරන්නට හැකියාවක් තියෙනවද? ඒ වගේම මේ ප්‍රදේශය තුල පාබ සිටියක ඇතුලේ යම්කිසි බලය ඉක්මා යන ක්‍රියාවක් සිදු වුණොත් රිට් ආඥාවක් ලබා ගැනීමේ හැකියාව සහ රිට් ආඥා ලබා දීමට අභියාචනාධිකරණය සතු බලය අපිට පෝට් සිටි එක ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න එනවා.
කම්කරු නීතිය පිළිබඳව ප්‍රශ්නේ ඉතා පැහැදිලි. කිසිම කම්කරු නීතියක් මේ ප්‍රදේශය ඇතුලේ අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එම ප්‍රදේශයේ තියෙන hire and fire නීතිය කියන එක පැහැදිලිව පනතේ කියලා තියෙනවා. ඊළඟට අපි බලන්න ඕන ව්‍යවස්ථාදායක බලය ගැන. දැන් ව්‍යවස්ථාදායක බලය අපේ රටේ අනන්‍යව තියෙන්නේ පාර්ලිමේන්තුවේ. දැන් මම ආරම්භයේදී කිව්වා වගේම ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බලය අත්හැරීමේ පනතක් හැටියට තමයි මේ පනත ගේන්නේ. 57ක් සම්බන්ධයෙන් පූර්ණවත් 54ක් සම්බන්ධයෙන් අර්ධවත්. ඉතින් එවැනි තත්ත්වයක් තුල මේ පනත ගේන පූර්ණිකාවේ කියලා තියෙනවා මේ ව්‍යවස්ථාදායක බලය ගැන කියන මේ රාජ්‍ය මේ ප්‍රතිපත්ති පිළිබඳව කියනවායි කියලා පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය අතර අන්තර් සම්බන්ධතාවය පවත්වාගෙන යාම වැදගත්. ඔව් අපි එකට එකඟයි. ඒ වගේම මේ රැකියාව උත්පාදනයට විදේශ ආයෝජන ගලා ඒමට විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳාම නාවික කටයුතු අක්වෙරළ බැංකු තොරතුරු සංවේදනය භාණ්ඩ ප්‍රවාහනය වගේ දේවල් පිළිබඳව නීති රෙගුලාසි හැදීමේ බලතල අනන්‍ය බලතල මේ කොමිසමට ලබා දෙනවා. මම සරල උදාහරණයක් කිව්වොත් මේ භාණ්ඩ විකිණීමේ ආඥා පනත අහෝසි වීම නිසා තේ වෙන්දේසිය හෝ රබර් හෝ ලංකාවේ ඔය තියෙන වෙන්දේසි කොමිඩිටි ඔක්ෂන්ස් තරඟකාරී ඔක්ෂන්ස් තියන්න පුළුවන් මේ පැත්තේ. ඒ වගේම මේ සිකියුරිටි කියන්නේ ස්ටොක් මාකට් එක සම්බන්ධයෙන් උත් ඒ වගේමයි. තරඟකාරී ස්ටොක් මාකට් එකක් මේ පැත්තේ තියෙන්න පුළුවන්. මේ ආදියට ගත්තම ලංකාවේ ආර්ථික දේහයට සමාන්තරව ලංකාවේ ආර්ථිකය මත නොයැපෙන ලංකාවේ ආර්ථිකයත් එක්ක තරඟ කරන එන්ටිටි එක මේ පනත මගෙන් හදන. ඒක යකෙක් වෙයිද ඒක අපිට සේවය කරයිද කියන එක අනාගතයේ විසින් තමයි කියන්නේ. අපි කතා කරන්නේ නීතියේ රාමුව ගැන විතරයි. ඒ අර්ථයෙන් ගත්තම අපි මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම මේ සමාජයේ නීතිය ගැන දන්න සමාජයට පවරනවා. ඒ වගේම අපේ නීතිඥ ප්‍රජාවට ඒ වගේම අපේ අධිකරණ පද්ධතියට මේ පනත අපිට බාර කරන්නට වෙනවා. මොකද මෙවැනි ගැඹුරු නෛතික සංකල්ප මේක තියෙන්නේ අපි කියන මැනිපියුලේෂන් එක. මේ නෛතික සංකල්ප මැනිපියුලේට් කරලා තියෙන්නේ මේ පනතේ. ඒක සාමාන්‍ය මිනිහෙකුට තේරෙන්නේ නැහැ. බැලුමට කවුරු හරි කියන්න පුළුවන් මේ මහ කොළඹ ආර්ථික කොමිසම පනතයි මේකයි එකයි කියලා. නමුත් අපි කියනවා එහෙම නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන්ම ඊට වඩා වෙනස් කියලා. අපිට ආර්ථික සංවර්ධනයක් ඕන. ඒ ආර්ථික සංවර්ධනයේදී අපි ඉදිරියට යනකොට විප්ලවීය තීන්දුව ගන්න ඕන. ඒ විප්ලවීය තීන්දුව ගැනීමේදී රිස්ක් එකක්. එහෙම නැත්නම් අනතුරක් ඉදිරියේ තියාගෙන තීන්දුව ගත්තට කමක් නැහැ. රටවල් එහෙම අරන් තියෙනවා. හැබැයි ඒ රිස්ක් එක ගන්න ඕන දැනුවත්ව. නොදැනුවත්ව ඒ රිස්ක් එක ගන්න එක හොඳ නැහැ කියන එක අපි සමාජයට කියනවා. දැන් උදාහරණයකට ගත්තොත් දැන් මේ පනත අනුව පැහැදිලිව අපි දකිනවා අපේ බැංකු ක්‍රමයට සමාන්තර බැංකු එනවා. එතකොට අපි කියන බ්ලැක් මලි කළු සල්ලි කොහේ කළු සල්ලිද එන්නේ? මේ කොහෙවත් නෙමෙයි බොම්බේ දේශේ බොම්බායේ තියෙන කළු සල්ලි එන්නේ. වෙන කොහෙන්වත් එන්නේ නැහැ. මොකද කළු සල්ලි කලාප තියෙනවා. ඩුබායි වල කලාපය ඩුබායි වලට යනවා. මේ සම්පූර්ණයෙන්ම ඉලක්ක කරගන්නේ ඉන්දියාවේ ඉන්න කළු සල්ලිකාරයෝ. එතකොට කළු සල්ලි ලංකාවට එනවා. ඒ කළු සල්ලි වලින් අපිට ලැබෙන්න දෙයක් නැහැ. හැබැයි ඒ කළු සල්ලි හරහා විශාල ප්‍රශ්න ඉන්න පුළුවන්. ඒ වගේම ඔට්ටු සෙල්ලම් කිරීම මෙහිදී අනිවාර්ය දෙයක්. මැකාව් වල වගේ. ඉතින් අපි බෞද්ධ රටක් බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක් හැටියට අපි ඔට්ටු සෙල්ලම් කිරීම පාලිත තත්ත්වයන්ට තමයි හැමතිස්සෙම කරගෙන ගියේ. නමුත් මේ පනත යටතේ පිහිටවන කොමිසමට පුළුවන්
ඔය කියන හෙක්ටයාර් 400 ඇතුලේ ඕන තරම් ඔට්ටු සෙල්ලම් කිරීමේ මධ්‍යස්ථාන පවත්තා. හැබැයි ඒවයි ආදායම කාටද යන්නේ? ඊළඟට ඒවට මිනිස්සු එන්න ඕන අපේ ගුවන් තොටුපළ හරහා. එතකොට ගුවන් තොටුපළෙන් එන අයට අපේ රටේ මිනිසුන්ට බෑ ඒ ගුවන් තොටුපළෙන් බහින මිනිසුන්ගෙන් මේ බිල් කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් ආදායමක් උපයන්න. එතකොට ඒක පැත්ත. ඊළඟට මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔබ මැකාව් දේශය දිහා බැලුවොතින් ලෝකයේ තියෙන මේ ආර්ථික කලාප දිහා බැලුවම මේවා විශාල වශයෙන් ප්‍රචලිතව වයිස් එහෙම නැත්නම් මේ අපේ සදාචාර විරෝධී වෙළඳ ව්‍යාපාර වලට තෝතැන්න අපි ලෝකේ දැකලා තියෙනවා. ගණිකා වෘත්තිය එක පැත්තක. මට ගණිකා වෘත්තිය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මම ඒකට විරුද්ධ නැහැ. නමුත් ගණිකා වෘත්තිය පවා මෙහි ප්‍රධාන ව්‍යාපාරික ප්‍රභාවයක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ ආකාරයට ගත්තම අපි දකිනවා මේ අත්හදා බැලීම හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ශ්‍රී ලාංකික සමාජයට මේ පනත් කැටුම් පැත පිළිබඳව මීට වඩා ගැඹුරෙන් සොයා බලන්න, සාකච්ඡා කරන්න. අවසානයේ එහි තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය සතු වෙනවා ජනමත විචාරණයකට යනවද නැද්ද කියලා. යම් විදියකින් ජනමත විචාරණයකට ගිහිල්ලා හෝ නොගිහින් මේක හිර වුණත් ප්‍රශ්නයක්. උදාහරණයකට ඒකට අර සිංහල කියවනක් තියෙනවනේ. මග හිටියොත් තානසී ගෙදර ගියොත් අඹුනසී කියලා. දැන් අපි හෙක්ටයාර් 400ක් හදලා තින්නේ. ඒක චීනය ආයෝජනය කරලා. ඒක අපත යන්න දෙන්නත් බෑ. ඊළඟට අපත යෑමක් වෙන්න පුළුවන් මේ වගේ නෛතික හිරවීමකින්. මේ සියල්ල ගැන හොයලා බලලා රට ගැන දීර්ඝකාලීනව හිතලා මේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම වගකිය යුතු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ වගකීමක් කියලා මම හිතනවා.